විශේෂයෙන්ම පට්ටිවල සීවලි අපේ හාමුදුරුවොත් ඒ වගේම තමයි කණංකේ ලතත් සිල්ලා කිවිදියත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ වගේම කිවිදිය බොහොම දක්ෂයි ප්‍රකටයි හිටිවන කවි කියන්නට. නැත්නම් අපි එහෙම තමයි හැමෝම දන්නේ. නැත්නම් මේ ශ්‍රණයකින් ඕනම මාතෘකාවක් ඔස්සේ ඕනම කවියක් කීම තරම් ප්‍රබලත්වයක් ඒ වගේම තමයි එහි පිළිබඳව තිබෙන දැනුම් සම්භාරයක් මේ දෙදෙනාම සතුයි. ඒ නිසා තමයි අද දවසේ අපිට මේ අඬ හැරය මෙතරම් සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙන්නේ. කවියට නන්වයි අදහැරය සතුටක් වුණා කිවිදිගේ හඬ සුන්දරය දරුවාමුදුරුවනි දිනුමෙන අවසරය කරනමේය අගයමිය මනරය කවියට නැහෙනි කිසිදකදී අවමානේ සිතුවිලි දැන් ගතවී මල් පිපුණානේ සිදු කළ නිසා එතැනට මම අවදානී අද පොළඹදී සම්මානත් ලැබුණානේ. හොඳයි බොහොම ස්තුතියි. අද සිට නරඹනවායි කියලා කිව්වා. එහෙම ඉතින් අපිට මේ අලුත් නරඹන්න නේද? පිරිස් එකතු වීම කොතරම් සතුටක්ද කියන කාරණේ ගැන අපිට වෙනම කියන්න ඕනේ. අපි මේ පිළිතුරු කවියක් තියලා ඉන්නේ. ඔව්. කවි කම පිළිබඳව දීනිති හරසරය හිමි ගැන උනත් කිව් කතිකාහර බරය ඔබ හඬවන විටදී ඔබේ කවි රණබෙරය අපි දිරියට එමු අරගෙන අඬ හැරය කමතට කෙතට හුරු වී තිබූ අඬහැර යයි ගමකට වැවට පන්සල වෙත අඬහැර යයි කොළඹට වෙලාද රැව් දෙන අඬහැර යයි මින් පසු ගමට සහ ඈතට බොහෝ දුර යයි. හරි බොහෝ දුරක තිබූ අඬහැරය ඔබේ ළඟට අරගෙන එන්නට අපි මේ සූදානම් වෙන්නේ මාධ්‍යයක් විදිහට. ඉතින් කලම්බු ටෙලිවිෂන් නරඹන ඔබට අපි කියන්නේ මේ උතුම් දේශවික අභිමානීය කියන සංකල්පමීය වෙනස ආකල්පමීය වෙනස අපි ඔබ තුල ජනිත කරන්නට මේ උත්සාහ කරන්නේ. ඔබේ හිත තුල තමයි මේ සිටවන්නට උත්සාහ කරන්නේ. ඒ තුලින් ඔබට පුළුවන් වේවි ජීවිතයක් යලි නගා සිටවන්නට. ඒ වගේම තමයි අලුතෙන් අර කියන්නා වූ අපේකම ඒ වගේම තමයි ජන කවිය ජන ශ්‍රුතිය පිළිබඳව තිබෙන ඇල්ම වැල්ම තවදුරටත් වැඩි කරගන්න ඔබට අවස්ථාව තියෙයි. අපි හඳුන්නේ දැන් මේ ළඟ එන්නේ නත්තල කියලා අපි දන්නවනේ. මේ අපිට මේ සීතල කාලයත් එක්ක එනකොට අපිට නත්තල තමයි සිහිපත් වෙන්නේ. හැබැයි නත්තල ගැන කතා කරන්න කලින් අපිට ඉස්සර යන්න වෙනවා හදපාංගොඩට. හදපාංගොඩ නත්තල් කොහොමද කියලා බලලෙමු. රවින්ද්‍ර ඉන්නවා ඒ පැත්තේ. රවින්ද්‍ර ආයිබෝන් කොහමද? කොහමද රවින්ද්‍ර දැන් මේ හදපාංගොඩ පැත්ත එහෙම මේ නත්තලට ලෑස්තිද? සූදානම්ද? අපේ පැත්තේ නත්තල් අඩුයි. ඉන්න අය සමහර මම හිතන්නේ නත්තල සමහර අය සූදානම් නේද? ඔව්. මේ මම අද කතා කරේ මේ මට මේ ලතා මැඩම්ගෙන් අහගන්න ඕනේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. අනිවාර්යයෙන්ම. ඔව් කතා කරන්න. මොකද මේ
එදා අර ඊතරේ වැසලාන් ආපු අර මහත්මයෙක් කිව්වා ඔව් අර නවනලු රසය ගැන කතා කරද්දී අපි අර මුනිදාල් කුමාරතුංග මහත්මයා කතා කරපු අර එකතු කරපු තුනක් එක්ක රස 12 ගැන ඒ මහත්මයා කිව්වනේ ඒක එහෙම එකක් නැහැ කියලා. ඉතින් මේ කවි රැගෙනකින් අපි දැනගන්න කැමතියි ඒක මේ කොහොමද ඒක ඇත්ත සිද්ධිය කියලා කවිය ගැන. ඇත්තටම රවීන්ද්‍ර මහත්මයා මේකයි ඒ තොරතුර දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ අතීතයේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ උපදින්න පෙර සිදුහත් කුමාරී උපදින්න පෙර පවා මේ ජ්‍යොතිෂයට තිබුණේ නවග්‍රහයෝනේ නේද? නවග්‍රහයෝ ඉන්න මේ නවග්‍රහයොත් එක්ක හැදුණු ජ්‍යොතිෂයට දැන් තියෙන ග්‍රහයෝ 12ක්. ඊට පස්සේ අපිට විද්‍යාඥයෝ විසින් හොයාගෙන නැප්චූන් ප්ලූටෝ ඔය ආදී වශයෙන්. නමුත් ඒක පිළිනොගෙන ඇරියේ නෑ ලෝකය. අද ඉන්න විද්වතුන් ඒක පිළි අරගෙන යම් විද්‍යාඥයෙක් විසින් නැවත සොයා ගැනීම ඒව පිළි අරගෙන තියෙනවා. පිළි අරගෙන ඒ හරහා යම් කිසි දැනුම් සම්භාරයක් ලොවට ලබා දෙනවා. අපි කවිය ගැන කියන්න තියෙනෙත් ඒකමයි. අඬහැරේ තුලින් එතුමා ඒ කතා කළ එතුමා එච්චර පැහුණු කෙනෙක් නෙමෙයි සාමාන්‍ය කවිය ගැන හොයන කෙනෙක්. නමුත් එහෙම කියන එක වැරදි කියලා මමත් කියනවා. මොකද මුනිදාස කුමාරතුංගයන් කියන්නේ පිදිය යුත්තේක් එතුමා දැන් විද්‍යාලෝකයේ විද්‍යාඥයෙක් වගේ කවි ලෝකයේ මහා කවියෙක්. එතුමා මේ නලු රස 9ට ඒ කියන්නේ 9ට තව 3ක් එකතු කරලා තියෙන උපහාස කුහුළු නුරු තව එකක් තියෙන මට මතක නැහැ. ඒ 3 එකතු කිරීමෙන් 12ක් එකතු වෙනවා කියලා එයා ඒක ප්‍රභේද කරලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපේ අනිත් හැම කවියෙක්ම හැම උගතෙක්ම මේක පිළි අරගෙන තියෙනවා. ඒකට හේතුව යම් සොයා ගැනීමක් අලුතෙන් කරන්න පුළුවන්. ඒ කරගනිද්දී අපි ඒ ගැන ਸਰව සාධාරණයට බලන්නට ඕනේ. ඒක අපිට ප්‍රයෝජනවත් වෙන යමක් ඒ තුලින් ගන්න පුළුවන් නම් ඒක පිළිගත්තට ඇති වැරද්දක් නැහැ. සංස්කෘත අලංකාරවාදීන් තමයි නලු රසය ආවේ. ඒකට අලුත් දේ එකතු කරන්න බැරි කමක් නැහැ. බැරි කමක් නැහැ. එහෙම එකතු කළයි කියලා ඒක එහෙම එකක් නැහැ කියන්න බෑ අපිට. ඔව් එහෙම පිළිගන්න වෙනවා. පරීක්ෂණාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා නම් අපටත් පුළුවන් නේ ජානක මහත්තයෝ යම් කිසි දෙයක් දැන් අපිට මෙච්චර කාල නොවුණු දෙයක් යම් කිසි වෙලාවක මේ දේ මෙන්න මෙහෙමයි කියලා අද පදනමකින් අපිට එකතු කරන්න පුළුවන්. ඒක ඉතිහාසයට යන එතකොට. එහෙමනේ මේ විද්‍යාව පවා හැම සොයා ගැනීමක් පවා ටිකෙන් ටික එකතු වෙලානේ මේක පෝෂණය වෙලා තියෙන්නේ හැම විෂයක් තුලම. ඒක තමයි කියන්න තියෙන්නේ. විද්‍යාව කියන්නේ සමහර වෙලාවට යම් කිසි ශික්ෂණයකින් විනයකින් කටයුතු කරන්න ඕනේ කියලා පාලි පාඨකුත් තියෙනවා. ඔව් ඔව්නේ. ඉතින් අපි මේ හැම දෙයක් ගැනම කතා බහ කරද්දී මෙහෙම තමයි. මොකද අපිට ලෝකය කවදාවත් නවත්වන්නට බෑ. ලෝකේ හැමදාම අලුත් දේවල් හොයාගන්නවා. වෙනස් ආකාරයේ දේවල්. ඒ අතරදී යම් මත තිබෙනවා. ඉතින් මත පාල කරනවා. මේ මත වලට ඉඩ හසර තියෙන හොඳම තැන මෙතන කියලා අපි හිතනවා. ඉතින් ඕනම කෙනෙකුට මේ පිළිබඳව කියන්නට පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. සත්‍ය සොයා යාමේ වගකීම මාධ්‍යයක් විදිහට අපි සොයාගෙන යමු. හැමෝම කතා බහ කරමු. දන්න දේ නොදන්න දේ අපි එහාට මෙහාට කරගමු, බෙදා හදාගමු. එතකොට තමයි දදහති විනය. ඒ විනය කියන එක අනිවාර්යයෙන්ම අපිට අත්‍යවශ්‍ය වෙනවා. හරි, අපි හඳුන්නේ මේ දැන් අපි මේ නත්තල ගැන කතා කරන්න ප්‍රවේශයක් ගත්තා විතරයි අපිට අමතුමාවේ. අපේ හඳුරන්නේ මේ නත්තල කියන එක සමහර වෙලාවට මේ කිතු දහම අනුව මේ කිතුණුවන්ට පමණක් සීමා වෙච්ච දෙයක්ද කියන කාරණය බොහෝ දෙනෙක් තරකනගෙනවා. හැබැයි අපි දකිනවා අපේ බෞද්ධ ආගමික ස්ථානවල පවා නත්තල වෙනුවෙන් යම් කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපේ බෞද්ධ ආගමික වැඩසටහන්වලදී නත්ත සමරණාය පල්ලිවලදී යම් කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ අපේ බුදුහාමුදුරුවෝ තමයි මේකට හොඳ උදාහරණ සපයලා තිබෙන්නේ. උන්වහන්සේ කිසිම ආගමකට නිග්‍රහ කරේ නැහැ. හැම ආගමක් පිළිබඳව ආගමකට සාහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. කිසිවෙකුටවත් පහර ගන්න උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ පැහැදිලි කළේ ලෝකේ සත්‍ය කියන්නේ මේකයි කියන එක මිසක් කෙනෙකුට පහර දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.
හැම ආගමිකම කෙනෙක් සමගම සුහදව කටයුතු කළා. ඔය ඒකට හොඳම උදාහරණය තමයි මේ පංචශීලය කියන එක නේද? අපි හඳුන්නේ ඈත අතීතයේ සිට බුද්ධ කාලයට එහා සිට පංචශීලය තිබ්බා කියලා කියන කාරණය. ඒ නිගණ්ඨනාථ පුත්තයන් පංචශීලය මේ ආකාරයටම නැතත් සීල ප්‍රතිපදාවක් අනුගමනය කරා කියලා ඒක සුදුසුයි කියලා. ඔව් සුදුසුයි කියලා උන්වහන්සේ ප්‍රතිසංයෝජනය කළා. ඒකම සමාජයේ පිළිපැත් කළා. වරදක් නැති බව බුදුහාඳුර දේශනා කළා. දැන් අපි මේ හිතන දැන් අපි මේ විදිහට කලින් සාකච්ඡාවට ආව එකත් ඒකනේ හාඳුනේ මේ බුදුහාඳුරව පවා අනිත් කෙනාගේ සොයා ගැනීම වලට සුදුසු නුසුදුසු බලලා මේක හොඳයි කියන එක අනුමත කරලා තියෙනවා. ඒක කොයිතරම්නම් වටිනවද? අනිවාර්යයෙන්ම අපේ හඳුනේ දැන් මේ නත්තල ගැන ඔබ වහන්සේට මොකද කියන්න තියෙන්නේ? හැම ආගමකම පළවෙනි පරමාර්ථය තමයි සමාජ සෝදනය. දැන් අසල්වාසීන් ප්‍රේම කරන්න කියන ඒ ඉගැන්වීම ආගමික ප්‍රතිපත්තියක් හැටියට අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යයන්ට උපකාර කිරීම ඇත්තටම මිනිස්සු කළ යුතු ප්‍රධාන කාර්යයක් ඒක. ඒක පැහැර හැරෙනවා නම් කිසිවක්ම සිද්ධ කරන්න මට හිතෙන්නේ අපි කියන අපේ බෞද්ධ දර්ශනය තුළ කියන මෛත්‍රිය කියන මෛත්‍රිය තමයි ඒ වෙන වචනකින් කියන්නේ නේද අපි? මෛත්‍රී මෛත්‍රිය තමයි ඒගොල්ලන් ඒ අදහස් කරන්නේ. අනුන්ට කරදරයේදී පීඩා විදි වේදනාදී පිහිට වෙනා වගේම අනුන්ට පීඩා වේදනා නොදෙන්න කියන කාරණේ තමයි එතනින් පැහැදිලි කරලා තියෙන්නේ. දැන් හැමදේම ආගමික දාර්ශනික පැත්ත නැතිව වෙනස් වෙලා ගිහින් තියෙනවානේ. ඉතින් ඒ දාර්ශනික පැත්ත අරගෙන බැලුවන් පස්සේ සම්පූර්ණ එක එක ආගමකට සීමා කළ නැතුව සියලු දෙනා උදෙසා අන්‍යයන්ගේ හිත තුළ පහළ වෙන සිතුවිල්ලක් ඇටියට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මොකද මේ ජේසු බිලිඳා කියන්නේ මේ සාමයේ කුමරු කියන කාරණේ පිළිබඳව කතා කරන්නේ. ඒ තරමට මේ සාමයේ පණිවිඩය මේ සාමය මුළු ලෝකෙට එදා සිට අදටත් වළංගුයි අවශ්‍යයි. මොකද සාමයක් නැතිනම් එතන තිබෙන්නේ ජීවයක් නැහැ. එතන සමාජ පරිවර්තකයෙක් ඇටියට තමයි ජේසුතුමා හඳුන්වන්නේ. හරි. අපි මේ ඒ හින්දා අද හිතුවා මේ නත්තල ගැන කියවෙන කවි කිහිපයකුත් සංග්‍රහ කරන්නට ඕනේ කියලා පුළුවන් නේද? ඔව් මොකද. අපි නත්තල වෙනුවෙන් සුබපතල ආශිර්වාද කරලා ලෝවාසී ලක්වාසී සියලු දෙනාට අපේ මේ වැඩසටහන නරඹන දේශ විදේශ දැන් විශේෂ විදේශ රටවල ගොඩක් අය නරඹන අපි ඒ අය අමතක කරන්න හොඳ නැහැ. ඒ හැම අය අතරින්ම නත්තල සමරණ අය ඇති. අනිවාර්යයෙන්. ඒ හැම දෙනාටම අපි සුබ නත්තලක් කියලා කවියකින් ප්‍රාර්ථනා කරමු. හොඳයි. සාමයේ කුමරු ඉපදුන දින හැබෑටම හිට පසු කරද්දී පැමිණෙයි අගේතම අපි සුබ පතමු මතු කරමින් අපේකම සුබ නත්තලක් වේවා ඔබ හැමෝටම. ඔබ හැමෝටම මේ එළමන නත්තල සුබ නත්තලක් වේවා. අපි හඳුරන්නේ දැන් අපි දකිනවා නත්තල් ගස් හදන එක. ඔව්. නත්තල් ගස් හදන එකට මට මතක් වෙන්නේ අපේ කපුරුක. බලන්නකො නේද අපිට මේ සංසන්දනය කරනවා නම් මේ සංකල්ප කොහොමද කියලා ඒක ගැන පොඩ්ඩක් මතක් කරමුකෝ අපි. කටින පුණ්‍යෝත්සව කාලෙට තමයි කපුරුක් පූජාව සිද්ධ කරන්නේ. ඉතින් පැරණියන් සිතූ පැතූ සම්පත් දෙන පින්කමක් හැටියට සැලකුවා. මම හිතන නත්තල් ගහ ආරම්භ වෙන්නේ ජේසු බිලිඳානන් පහළ වෙච්ච ඒ වකවානුදුලේ ප්‍රදේශයේ බහුල ශාකයක්. ඒක සැරසිල්ලක් වගේම නත්තල සිහිපත් කරන උපකරණයක් බවට පත්. මොකද මේ ඇත්තටම මේ නත්තල් ගස කියන එක එන්නේ ජේසුතුමාගේ උප්පත්තියටත් කලින් කියලා තමයි පතපතේ සඳහන් වෙන්නේ මේ ඒක වෙන ශාකයක්. ඒ වගේම තමයි හරි සදාහරිත ශාකයක් කියලා ඉතිහාසයේ ඉතා දුර්ලභ ශාකයක් විදිහට මේ සැලකුවේ. ඒ නිසා බොහෝ විට වාසනාවන්ත ශාකයක්. ඒකට හේතුව තමයි ඒ රටවල් හිමපතනය. හිමපතනයට ඔරොත්තු දෙන්න පුළුවන් ශාකයක් නිසා සම්පත් දෙන ශාකයක් හැටියට පිළිගන්නට ඇති. පුංචි දුවා දරුවෝ හරි ආසාවෙන් අපි දන්නවා නත්තල් ගහ සැරසිරි කරනවා. ඉතින් නත්තල කියන එක කවදාවත් අර
කිව්වා වගේ යම්කිසි ආකාරයකින් ભેදයක් ભેදයක් නැතුව හැමෝම සමරනවා නම් හොඳයි කියන කාරණේ තමයි අපිටත් කියන්න තියෙන්නේ. අපි තවත් නත්තල ගැන කවියක් කියමු. හැම ගෙදරකම ඇත නත්තල් ගසක සැදී එය ආලෝක වෙයි විදුලිය එළිය දිදී පොඩි පැට උන් නිතර එය දැක මිහිර විඳී සාමයේ කුමරු නත්තල්දා උපත ලදී හොඳ හෝ නරක කියමින් හැම විට මේ අයි හෙට සිට සතියකින් උඳුවප් සඳ පායයි මේ තුල තවත් ගැයෙනා නත්තල් ගීයයි දරුවෙනි දකිනු මැන සුබ නත්තල මේයි. නත්තලේදී කැරොල් ගී ගායනා කරනා වගේම අපි බැති ගී ගායනා කරනවා. ඔව්. මෙතනත් යම්කිසි සමානකමක් තිබෙනවා. ඔව්. බුදු ගුණ ගී ගායනා. බුදු ගුණ ගී ගායනා කරනවා නේද? බැති ගී කියන එක ඇත්තටම ඇදලා තියෙන්නේ නත්තලේ මේ ආభాෂයකින් අපිට බැති ගී ඇවිල්ලා තියෙන්නේ. බුදු ගුණ ගීය තමයි මේ අපි හඳුන්වන ඕන බුදු ගුණ ගීය. යම්කිසි තරම් තර්කයක් තියෙනවා මම අහලා තියෙනවා අපේ හඳුන්නේ මේ අපි බැති ගී කියන කාරණය වැරදි කියන කාරණයකට. මොකද ඒ බැති කියන්නේ අපි කියන භක්තිය කියන එක. භක්තිය කියන්නේ දෙවියන් හා උදෙසා සිදුවෙන තියෙන බයක් කියන කාරණය මෙහෙමයි. භක්තිය කියන එක ශ්‍රද්ධාවත් එක්ක සමහර විට කෙනෙක්ගේ හදවතේ පහළ වෙන සතුට වෙන්න පුළුවන්. එතන බය පක්ෂපාත බවක් නෙවෙයි. එතන බුදුහාමට බය විය යුතු නැහැ කොයි තැනකදීවත්. ඒ නිසා බුදුහාමුදුරන්ට මම හිතනවා බොදු බැති කියන දෙකම භාවිතා බොදු බැති ගී කියලා බොහෝ විට භාවිතා වෙනවා. භක්තිය කියන එක දෙවියන් වහන්සේ හා බැඳුණු වචනයක් වුණාට අර බෙදා හදා ගැනීමේ වචන හැටියට බොදු බැති කියන එක බුදුන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය කියන එක අර්ථයට ගන්න ගෞරවයක් අර්ථයට ගන්න පුළුවන්. නමුත් සමහර අය නිර්වචන කරනවා මේ මම අහලා තියෙනවා. මමත් එහෙම අහලා තියෙනවා. නමුත් ඉතින් ওই හැම දෙයකම තුල තියෙන යහපත් දේ නම් ඉතින් ඒකේ ඇති වරද මොකක්ද? සමහර වෙලාවට වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම යමක් ගත්තාම ඒක ටිකක් වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට පිටින් දෙන අර්ථය නොවේ අභ්‍යන්තරයෙන් දෙන්නේ. යටිපෙළ අර්ථ වෙනස් වෙනවා. ඒක තමයි අපි හිතා ගන්නට ඕනේ. කොහොමද නත්තල වෙනුවෙන් ලක්ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉන්නවා නම් ගෙදර අපි කියන්නේ සමහර කෙනෙක් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් අපිට කතා කරා මීගමුව ඒ අවට ප්‍රදේශවල බොහෝ පිරිසක් අපි දන්නවා අපිව නරඹනවා. ඉතින් ඔවුන්ටත් කියන්නේ මේ නත්තලේ ඒ සූදානම් පිළිබඳව මොනවා හරි දෙයක් හිතෙනවා නම් කවියකට නගලා අද දවසේ කියන්නට අපිට අවස්ථාවක් තියෙනවා 0112.586 කියන අපේ දුරකථන අංකයට කතා කරන්න කලබු ටෙලිවිෂන් සජීවීව ඔබට අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියන කාරණේ. අපේ හඳුනන්නේ දැන් මේ ඔබ වහන්සේ නියුටි පරිවනාධිපති සුවිශේෂී විහාරස්ථානයක විහරහේන කිව්වම මේ ලෝව තා ප්‍රකට ශ්‍රී ලංකාව තුල ඉතා ප්‍රකට විහාරස්ථානයක්. ඉතින් අපේ හඳුන්නේ දැන් මෙතන මේ පිරිවෙනේ අධ්‍යාපනය දරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙන්නට පුළුවන් ගිහි සිසුන් වෙන්නට පුළුවන්. කොහොමද මේ කවිය පිළිබඳව දකින්නේ ඔබ වහන්සේට තිබෙන අත්දැකීම? සමාජයේ සාමාන්‍යයෙන් පැරණි කවියට තිබුණු තැන නැහැ අද. නමුත් නව ප්‍රවණතාවයක් පේනවා. ගීතය තරම් අල්ල ගැනීමක් කවියේ නැහැ. දැන් පැරණි මුතුන් මිත්තන් හැම තැනටම කවිය යොදාගත්තා වගේ දැන් බොහෝ දෙනා ගීතයේ සඳහා ගීත පදමාලාවල් යොදා ගන්නවා. ඉතින් කවිය අමතක කරලා එකට කියන්න බෑ.
කවියට ලැබිව ඉන්නවා. දැන් කාලවකාන සඳස් කවිය නිසඳස් කවිය කියලා වෙනස්කම් ඇති වුණානේ. ඉතින් ඒ නිසා කවිය කියන එක මේ පද හතරම නෙමෙයි. ඒ ඇලුම් කිරීම තමයි නිසඳස් වෙන්නත් පුළුවන්. ඉතින් පොඩි හාමුදුරුවෝ පවා ඒ සාහිත්‍ය අගය කිරීම ඇල්ම තියෙනවා. එතකොට මේ සාමාන්‍ය කවි වලට සංගීතය එකතු කිරීම සම්බන්ධයෙන් සංගීතය කියලා කියන්නේ මෙහෙමයි. ඇත්තටම අර කාලය වෙනස් වෙනකොට හැම දෙයකම නෙමෙයි. සමහර තැනක ඒකේ ගෞරවය ආරක්ෂා වෙන විදිහේ තාලයක් යෙදුවට මම අකමැති නැහැ. අකමැති නැහැ. පසුබිමින් එන යම්කිසි ස්වර රටාවක් තිබුණයි කියලා වඩාත් ඔප්නම් වෙනව මිස නරකක් වෙන්නේ නැහැ ඒකෙන්. නමුත් ඒක සුදුසු තැන්හි වෙන්න ඕනට. ජයමංගල ගාථා කියන තැන වගේ ඒකට අදාළ වෙච්ච ස්වරයකින් වාදනය වුණයි කියලා වරදක් නැහැ. නමුත් හැම තැනම ඒක සුදුසු නැහැ. දැන් කවියක්නේ පිළේ පැදුර හේනට අරගෙන යනවා. ඔව්. ජන කවියක්නේ. ඒකට සංගීතය සපයලානේ අර අපි ගීතයක් හැටියට. ඒ වගේ අපිට කවි වලට සංගීතය සපයන්න පුළුවන්. නමුත් එහෙම සංගීතය සපයලා තැටිගත කිරීමක් නොවුනොත් නිතර සංගීතයට කවි කියන්න බෑනේ. එහෙම යෙදෙන්නේ නැහැ. නමුත් කවිය වඩාත් රසවත් වෙන්නේ හදවත්වල තියෙන කවිකම එළියට එන්නේ සංගීතයෙන් තොරව කවිය හරියට කිව්වොත් කියලා මම හිතන්නේ. මම ඒක සාක්ෂාත් කරලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් මේ හඬ ප්‍රබලයි. හඬ ප්‍රබලයි කවියට තාලේ ප්‍රබලයි. හඬ තාලේ. හඬ තාලේ. පසුබිම් සංගීතය පිළිබඳ තරම් තැකීමක් වෙන්නේ නැහැ. එන්න උවමනා නැහැ විරිත. කියන්නේ මිහිරි නැති තැන සංගීතය මිහිරි කරන්න පුළුවන් කියන ඔව් මිහිරි නැති තැන සංගීතයෙන් මිහිරි කරන්නේ. එහෙමනේ උඟක්ද වෙන්නේ. මිහිරි දේ සංගීතය එකතු කරාම තවත් වැඩි වෙනවා. නමුත් මිහිරි නැතත් සංගීතයෙන් මිහිරි කරන්න පුළුවන්. නමුත් සංගීතේ නැතත් මිහිරක් ලැබෙන හඩක් තියෙන විරිතක් ඇති හොඳ ගායනයක් න ඒකෙදි ජනගත වෙන්න සංගීතය අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. අපි මේ පුංචි විරාමයක් ගමුකෝ කවියකින්. හොඳයි. අප හැම දෙනා නිති කවිකම අගේ කළා ඔබ දෙස් විදෙස් වල ඇත මෙය ඉබේ බලා කවුරුත් වෙහෙස ඇත අපි ඒ වගේ වෙලා යලියෙමු විරාමෙක සිට කවි රසේ බලා ආයි කතාබහට එකතු වුණා. අපි එක්තරා තැනකදී අපි නැවතුණා අපිට දුරකථන නැවතුමක් ලැබෙදී. අපේ රමුකඩ සිද්ධාර්ථ හාමුදුරුවෝ ගැන හා උන්වහන්සේගේ මේ ගී කලාව සම්බන්ධයෙන් කතා කරද්දී සමහර ගීත උන්වහන්සේ ලියලා තිනවා අපිට හරි පුදුමයි. අපේ හාමුදුරුවනේ කොහොමද වහන්සේ මෙවැනි දේවල් දන්නේ? සමහර ගිහියන්ගේ සිතුවිලි කොහොමද මේ තරම් හොඳට දන්නේ කියන කාරණේ. ඒකට යමක් කියන්න මේ බොහෝ දෙනා විමසන දෙයක් තමයි ස්වාමීන් වහන්සේලා ගිහි ජීවිතයේ ගිහියගේ ගැටලු පිළිබඳව කතා බහ කරන තැනදී ඔබ වහන්සේලාට කොහොමද මේ දැනුම ලැබෙන්නේ කියලා. ඉතින් අපි දෙන උත්තරේ තමයි අපිත් ඔය ගිහි සමාජයෙම තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් ඒ වන්නේ වැඩිපුර පේන්නේ අපිට. දැන් ගොඩක් දෙනාට පවුලෙන් සීමා වෙනවනේ. ඊට වඩා ප්‍රමාණයක් අපිට පේනවා. ඒ නිසා මම හිතුවා සිද්ධාර්ථ හාමුදුරන් වහන්සේට වැඩි අත්දැකීමක් ලැබෙන්නේ නැති. අපිට මතකයි කෝට්ටේ යුගයේ රාහුල හාමුදුරන් වහන්සේ ෂඩ්භාෂා පරමේශ්වර උන්වහන්සේ කාව්‍යසේකරය කළා. කාව්‍යසේකරයේ තියෙන සත්පුපද චාතකය. ඉතින් උන්වහන්සේ බොහොම අපූර්වට තරුණ යුවලක් විවාහ ජීවිතේ මధు සමය ගත කරන විදිය කවියට නගලා තියෙනවා. රජුරවන්ට සැකයක් ආවලු. රජුරුව මේ හාමුදුරන් වහන්සේ විමසන්නට ගිහිල්ලා වලලු සහිතව අත දැම්ම කියලා සාහිත්‍ය ඉතිහාසයේ තියෙනවා. එතකොට රාහුලාන කවියක් කියවලු මේ රටට අගරජ උඹද ලඳේ කියලා. ඒ කියන්නේ රජුරන්ගේ ඒක අදත් මේ පොහොයගේ මල්වතු විහාරේ පොහොයගේ ලියලා තියෙනවා.
ඒක තමයි. ඒක කටුගේ බොහෝ විහාරතම චිත්‍රයට නගලා තියෙනවා. ඒතර එතනිනුත් කියන්න උත්සාහ කරද්දී උන්වහන්සේලාගේ සීලේ ගැටලුවක් නැහැ. මේ සමාජයේ අත්දකින්න දේවල් උන්වහන්සේලාට පෙනෙනවා. ඒ ඇරෙන්න ඒ සඳහා යෙදිලා දැකලා කියන දෙයක් නෙමෙයි. නෑ ඉතින් දානේ පින්කම නිතරම ගැටෙන්නේ මේ ගිහි සමාජයත් එක්ක හාමුදුරුවෝනේ වැඩිපුරම. එතකොට හාමුදුරන්ට දැනෙනවා මේ එක එක්කෙනාගේ හැඟීම් බොහෝ විට දැනගන්න අපට වඩා පුළුවන් වෙන්නේ හාමුදුරුවෝ. ගොඩක් දෙනා දිහා අපිට බලන්න හැකියාව තියෙනවා. ඒ හින්දා හැම ශේෂ්ත්‍රයක් ඔස්සේම උන්වහන්සේ මේ ගීත රචනාව කළා තියෙන මම හිතනවා ඒ ස්වාමීන් වහන්සේගේ කැටියට තනියෙන් විඳින පවුලක අත්දැකීමට වඩා සමාජයක් විඳින විදිය උන්වහන්සේ අත්දකින්නට ඇති. හොඳයි. ඉතින් රම්බුකන සිද්ධාර්ථ හාමුදුරුව වැනි ඔබ වහන්සේලා වැනි යතිවරයන් අපේ රටට වාසනාවක් කියන කාරණේ ඉතින් අපි යලි යලිත් සිහිපත් කරන්න ඕනේ. මොකද එක එක විදිහට එක එක ආකාරයකින් මේ අපේ හිස්තැන් පුරවන එක නෙමෙයි කරන්නේ. කවුරුන් හෝ කියනවා නම් මේ හොඳ දේවල් කිව්වොත් එහෙම හොඳ ගීත ස්වභාවිත ගීතේ ඒ වගේම තමයි මේ ජන කවිය මේවා නැහැ කියලා ඒකට හොඳ උදාහරණ තමයි මේ. ඔව් ඒවා නැති වෙන්නේ. ඊළඟට අපේ මහන්සේ මම මේ ඇත්තටම මේක කියන්න ඕන මේ වයෝවෘද්ධ වීම අපේ මේ බොහෝ අම්මලා තාත්තලා වයෝවෘද්ධත්වයටපත් වුණා මේ සාහිත්‍ය රස විඳීම කියන පැත්ත අත්හැරලා දානවා. තමන්ව විවාහ පත් කරගත්ත ස්වාමියා හෝ බිරිඳ වෙන්න පුළුවන් ඒ අය එක්ක කතා බහ කිරීම, ඇසුරු කිරීම, ලෙන්ගතු වීම මේවා අත්හැරලා දානවා. ඇත්තටම මම හිතනවා ඒක අර වයසත් එක්ක ආතතියටපත් වෙන හේතුවක්. අපි හැම වෙලාවෙම මේ සුංගාරාත්මක පැත්ත නෙමෙයි. තම තමන් අවබෝධ කරගන්න කතා බහ කරලා ලෙන්ගතු වෙලා ගීතය සාහිත්‍ය මේවා අගය කරන්නට ඕන. ඒවා බැඳීම් තුල නිවන සොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් හුඟක් අය හිතන්නේ අපේ ආන්දරනේ නිර්වාණයට බාධාවක් මේ බැඳීම් තුල හිටියම. ඒකයි දැන් අපි කවියක් ගීතයක් කිව්වත් බොහෝ වයසක අය ටිකක් කලබල ඒක අහගෙන ඉන්න බෑ කලබල වෙනවා මේ රහත් වෙන්න පුළුවන් දෝවා කියලා. එහෙම හිතනවා. නමුත් එතන තියෙන්නේ වින්දනය කියන එක රාගික හෝ වෙනත් අරමුණක් ඔස්සේ යන එකක් නෙවෙයි. අපේ මනස යම් තත්වයකට බර නොවි රසඥතාවයකට සහ සැහැල්ලු කර ගැනීමකට පත් කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ මහරහතන් වහන්සේලා තේර තේරී ගාථාවල බොහොමයක් තියෙනවා. සප්පගහම්දුරන් වහන්සේ යදා බලාකා රුචිමන්න රත්තිදා බාලේන කායන බයේන තජ්ජිතා කියලා සඳහන් කළ තියෙනවා. වර්ෂාව සහිත වේලාවක අහසින් ගිරීම් සහිත වේලාවක අජකරණී කියන නදිය බොහොම ඡණ්ඩ වෙලා ගලා බහිනවා කියලා රස විඳලා තියෙනවා. ඉතින් අර ඒ වගේ මේ මං කිව්වේ එතනක් තියෙන්නේ මේ ස්වභාව සෞන්දර්ය රස විඳීම. ඒකට මේ බාධාවක් නොවේ. ඒක නිවනට බාධාවකුත් නොවේ. නිවනට බාධාවක් නොවේ. නිවනට බාධාවක් වෙන්නේ පව්කම හැලීමනේ. මෙතන පව්කමක් නෙමෙයි රස වින්දනයේ සෝභා සෞන්දර්ය පිළිබඳ විශේෂයෙන් බුදුහාමුදුරුවෝ සෝභා සෞන්දර්ය රස විඳපු බවට විශාලා මහනුවර දිහා බලලා අපේ ආන්දු පැහැදිලි කරයි මටත් වඩා හොඳට මේ පැත්තෙන් එන සුළඟත් මට සැපයි කියලා බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නෑනේ එහෙමනම්. ඒක නරකන. අනිවාර්යයෙන්ම. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ තරම් පරිසරයත් සමග බද්ධ වෙච්චි ඔය කියන ආකාරයේ රස නොවිඳපු කෙනෙක් නෙමෙයි. අනිවාර්යයෙන්ම. දැන් ඔය උන්වහන්සේගේ ගිහි කාලය ගැන කතා කරු සිද්ධාර්ථ අවධිය ඒත් එහෙමයි. ඉතින් මේ දේවල් පිළිබඳව අපි සිදු කළ යුත්තේ මේ නිවැරදි දේ තෝරා ගැනීම. අවර ගණයට නොයි අපි ඊට ස්වභාවිත තත්වයේ තිබෙනා වූ දේ තෝරා ගන්න, නිවැරදි දේ තෝරා ගන්න. අතීතයේ ඒ වුණි දේවල් තිබ්බා, වර්තමානයේදී දේවල් තිබෙනවා. හැබැයි අපේ හැකියාව නැත්නම් අපි මේ බෞද්ධයෙක් විදිහට විශේෂයෙන්ම අපි බොහෝ පිරිසක් බෞද්ධයන් ඉන්න රටේ බෞද්ධයා කියන්නේ බුද්ධිමතා. ඉතින් මේ සියලු දේවල් වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය තියෙන කොටයි. ඒ නිසා ඒ ශක්තිය උපයෝගී කරගන්න කියන කාරණයත් එක්ක අපිත් එක්ක මේ ගනුදෙනුව තබා ගන්නට අපිට කතා කරන්න කියන කාරණයත් අපි වදක් කරනවා. විශේෂයෙන්ම බෞද්ධයා වේවා අනිත් ආගම් කෙනෙකු වේවා සිත කය වචනය සංවර වන යම් කිසි කලාවක් නම් ඒහි කිසිම වරදක් නැහැ. හරි.
අපේ හඳුනේ ඔබ වහන්සේගෙන් තවත් කවි හඬක් අවදි වුණා නම් හොඳයි කියලා හිතෙනවා. මම මතක් කරනවා කුඩා අවදියේ මම බාලදක්ෂ කණ්ඩායමේ හිටියා. බාලදක්ෂ පෝතකෙක් හැටියට. ඉතින් ඇත්තටම මම ඒ කාල සීමාව තුළ අපි යමක් උපයන්න ඕන. ඒ උපයුවේ කවියෙන්මයි. කොච්චරනම් අගේද? ඉතින් මට මතකයි පොඩි පත්තරයක තිබිච්ච කවි පේලියක් මට පාඩම් තිබුණා. ඒක ගායනා කළාම බොහෝ දෙනා හිතුවේ මේ මගේ පෞද්ගලික අත්දැකීම. අදහස් කියලා. අත්දැකීම. ඒ කියන්නේ මගේ පියා කුඩා අවදියේ නැති වෙලා. මේක තමයි කියන්නේ කියලා. එහෙම හේතුවකින් නෙමෙයි මම ඒ කවි දෙකක් විතර මතක් කරනවා. හොඳයි අපේ. පිහි පාරකට ගොදුරුව රුදු හතුර කුගේ ලය සිදුරු වී ගැලුවා උණු රුධිර ඇඟේ අම්මා කඳුළු බිඳු වගුරුව දෙනෙත දිගේ අවුරුදු 13යි පියතුම නැතිව මගේ මව්තුමියට සිටිය අපි දරුවෝ 4 දෙනා මතකයි එදා වැළපුණු ඇටි පපුව බදා අපරාධය නිසා සිදු කළ සතුරු දනා ඔබ මිය ගිය කරුමෙට අපි ඉතුරු වුණා. බලන්න නේද දැන් මේ වර්ෂ කීයකට එපිට ගායනා කරපු කවිද? තව කවි තිබුණා මට ඔය දෙක. ඒ කාලේට ඔය මිනිස්සු දැන් මිනිස්සු ඔක අහනකොට ඒගොල්ලෝ අඬනවා. අපි හඳුනේ ඒ කාලේ කවිකොල එහෙම තිබ්බ කාලේ නේද? ඇත්තටම ඒ කවිකොල බස් ස්ටෑන්ඩ් වල බෙදුවා. සාමාන්‍ය පොළ තියෙන දවසේ. ඒක නිමාද්‍ය දැන් ඒ කාලේ ටීවී බලන්නද මොන හරි අපරාධයක් හරි රටේ මොන හරි දැනෙන දෙයක් සිද්ධ වුණු වහාම කවිකොලයක් එනවා නේද? එනවා. කවිකොලේ ඉතින් අපේ ඒ සංස්කෘතිය නැත්තටම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින් නොදියුණු මාධ්‍ය නිසා පහළ වුණත් මම හිතනවා ඒක හොඳයි කියලා තිබුණා. මගේ ළඟ දැන්ටත් තියෙන එන් කවිකොල කිහිපයක්. මගේ ළඟ මම කවිකොලේ නිෂ්පාදනය කළා අපේ සංස්කෘතික බල මණ්ඩලය තුල මම කවිකොලයක් හදනවා දැනට. ඒ කවිකොලේ කට්ටියගේ කවි එකතු කරලා කවිකොලේ වශයෙන් කියවනවා ඒක. දැන් ඒක අර බස් නැවතුම් පොළවල් වලට යන්නේ නැහැ ඉතින්. ඔව් එහෙම එක තිබිච්ච ඉතින් හැමෝම අහනවා තාත්තා නැති උනේ මෙහෙමද? ඒකෙන් මේ ඔබ වහන්සේට මගේ තාත්තා නැති වෙලා කුඩා කාලේ වෙනකොට ඉතින් එහෙම හේතුවක් නිසා අපි දරුවෝ 10 දෙනෙක් අපේ පවුලේ. ඉතින් 4 දෙනෙක් නෙවෙයි. ඔව්. කොහොම නමුත් ඉතින් ඒ හේතුව නිසා ගොඩක් දෙනා මට ලං වුණා. අර බාලදක්ෂ ඔව් අර කවියේ හඬත් එක්ක අනේ ඒක තමයි මම අර කිව්වේ අර කවියේ හඬ සහ කවියේ විරිත තාලය ඒක එකතු වුනහම අර හදවත් උණු කළ හැකි මොකද්දෝ බලවේගයක් ජන හදවතට ගලාගෙන එනවා. මොකද ඒ තමයි සංගීතය වෙන්නේ. සංගීතය අවශ්‍ය නැහැ. අපි හඳුනන දැන් මේ කවි මඩු වලට එහෙම වහන්සේ වැඩම කරලා කවි මඩුවට වැඩම කරලා තියෙනවා. අපි කවි මඩු කරලා තියෙනවා අපේ ආ. කලින් හිතුවන කවි කීමේ හැකියාවක් තිබුණේ නැහැ. මට මතකයි කුඩා කාලේ මම මේ කවි කීමේ හැකියාව නිසා මගේ විදුහල්පතිතුමාට සෙක් කවියක් කියන එකක් ගියා. ඔව්. මට ඒකට ඉතරම් හැකියාව කියලා කියන්නේ කීමේ හැකියාව තිබුණා. ඔව්. ඉටිවන කිවීමේ හැකියාව. ඉටිවන කිවීමේ හැකියාව තිබුණේ නැහැ. ඔව්. ඒ වගේම පන්සලේ ජාතක පොත කිව්ව සිල් ගත්තාම මහාන වෙන්න කලින් පන්සලේ ජාතක පොත කියාර ඒ වගේ ගායනා හැකියාව මුලින් ඉඳලම තිබුණා. හිටවන කවිය ආවේ හැබැයි ඊට පසු කාලේ. පසු කාලේ මම වෙනත් අය ලියන ලද කාව්‍යමය ධර්ම දේශනා සිද්ධ කළා.
අපේ හිතවත් උරුගමුවේ අම්මා කියලා අපි කියන්නේ. ඇය මට ආරාධනා කළා ස්වාමීන් වහන්සේනමක් වැඩම කරලා දෙන්න කියලා කවි බණකට. නමුත් මට ඒ ආරාධනාව අමතක වෙලා ගියා පොය වෙනකොට. පොය දායල මතක් කළාම මට හිතා ගන්න බැන්න එදා මම බණ කිව්වා මේ ලිව්වේ නැතුව. ඒ වෙලාවේ. නොලියා මගේ හිතෙන් කිව්වා. ඇති වෙච්ච දේ කවියෙන් කිව්වා. කවියෙන් කිව්වා. ඉතින් ඔබ වහන්සේලා අපි ඒකට කවි ඒක සාර්ථකුණා අපේ හඳුන්නේ. එදා ඒ අය කිව්වා ඔබ වහන්සේ බොහොම හොඳයි මේ කවි කිව්වේ කියලා එදා ඉඳලා ඉතින් මම දිගටම කියනවා. හොඳයි. සමහර ඒකත් හොඳයි අමතක වෙච්ච එකත් නේ. ඒක තමයි සමහර ජීවිතේ මේ හොඳ දේවල් වෙන්න මේ සමහර වෙලාවට පුංචි අතපසුකින් වෙන්න ඕනේ කියලා කියන කාරණේ ඇත්ත නේද අපි හඳුන්නේ. අපි මේ පොඩි සංවාදයක් ගොඩනගමු දෙනවා. අපි හැමදෙරොත් ඉන්න වෙලාවේ. සිවුරට සීලයට කවදත් ඇතිව සෙනේ මවුරට රකින්න බව නිතරම අපට දැනේ කිව්වට මොකද මම අතපසු කෙරුණු සැනේ කලකිනි දැක්කේ පින්වත් හාමුදුරු වනේ සෙනෙන් පිදුන සිතිවිලි මහා සංගන කියා මට සැනසුමකි කිවිඳිය සැදෑ ඇතිය කියා පෙරදා දෙවුරමට පොඩි හිමිවරුන් සොයා ගියමෙන් විසාකා එනු මැන විහෙර සොයා ඉස්සර පොඩි සමිඳු නිතරම දුටුවානේ ඇහුවා මතකමයි මොන ටොපිමද ඕනේ දැන් ඒ වගේ කාලය මාහට නෑනේ ඒ හින්දාම වෙහෙරට එන්නට බෑනේ ඉස්සර තිබුණු සිතිවිලි පිරිසිදු ඔබට ඇයි අද වෙනස් වී ගිය වයසින් දුරට දරු මුණුබුරන් හැදිලදගේ දොර අවට එනමුදු කළ යුතුයි පින් පල මතු හෙටට පුතු සහ ඔහුගේ නෝනා වැඩකට යන්නේ දරු පැටියෙක් මගේ ළඟ දමලයි යන්නේ ඒ පොඩි පැටියා හිටියොත් නෙම බඩගින්නේ මංකර පින් මොටද ගරු හාමුදුරුවනේ
එක දරුවෙකු නොවේ හත් මට දෙනා අතේ ඉස්සර මව්වරුන් නලවාරගෙන එතේ කල යුතු සසර සුවපත් වන මගට සිතේ ඒ දරුවත් එක්ක එනු මැන වෙහෙර වෙතේ එහෙනම් ගරු සමිඳ දානය හදාගෙන ගරු හිමි සඳුන් කීලෙස අත් විදාගෙන අහගන්නට අපේ සමිඳුනේ ඔබේ බණ එන්නෙමි හෙටම මම දරුවත් වඩාගෙන එනමුදු ඔබ පමණ නොවේ ඔබේ ලොකු දුව පුතා යොදවන්නට දිරිය ගන්න පන්සල එන කතා අද සමහරු බන නොම දැන වෙහෙරට විත් ඉතා හැසිරෙන විදියක් පුදුමයි බලන අයට ඉතා අලුත් තාලේකට හුරු වී සංගීතෙට පුතා යනකොට හිමියනි නොනත් පස්සෙන් යයි සිතා කීවත් මම ඕවා නොකර හිටිමු හිතා මතා අනේ හිමියනේ ඒ ගැන නොමැත උන්ගේ කතා හොඳයි හරිම අපූරුයි අපේ හාමුදුරුවොත් මේ හොඳට මේ හිටුවන කවිය කියන ආකාරය තමයි කියන්නේ අපේ හාන්සේ කිව්වා මේක අහම්බෙන් වෙච්ච දෙයක් කියලා අහම්බෙන් වුණත් ඉතා අපූර්වට ඒකත් එහෙමයි ඉතින් ඇත්තටම අපි කතා කරගෙන ආවෙත් නෑ ආන්දරෝයි මම දෙවරාවට ආවේ ඒ වගේම උන්වහන්සේට හරියටම දැන් ඔබතුමාට දැනෙන්නේ නැති මොන සමාජයට දැනෙන එක ඔබතුමාට දැනෙන්න ඕනේ මොකද ආන්දරෝ දැනට තියෙන සමාජයේ ප්‍රශ්නයක් තමයි කතා කරන්නේ ඒ තාලයත් හඬත් අපේ සංවාදයත් එක්ක මොනතරම් දුරට උරා ගැනීමේ ශක්තියක් තියෙනවද මොකටද ඉතින් සංගීතයක් එතෙන් ඒක නම් ඇත්ත අපේ හඳුනේ දැන් මේ වහන්සේ මේ සෑහෙන වරක් මේ දඹදිව වන්දනා කරලා තියෙනවා නේද අපේ හඳුනේ ඔව් තාදුරටත් දැන් මේ දඹදිව වන්දනා කටයුතු 51 වතාවක් අපේ බොහෝ ඇත්තන් වන්දනා සිද්ධ කරවල තියෙන වන්දවල තියෙනවා ලබන මාර්තු මාසේ නැවත වැඩම කරවන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම ඒකත් ලොකු පින්කමක් හැටියට හිතාගෙන සිද්ධ කරන්නේ. මොකද අපේ වයෝවෘද්ධය ගොඩාක් යන්නේ. එහෙන් අහනවා මේ ලංකාවේ ඉන්නේ වයසක අය විතරද කියලා. තම රටේ යන්නේ නැති නිසා. ඉතින් අපි මතක් කරනවා දෙමාපියෝ යවන්නේ දූ දරුවෝ මුදල් එකතු කරලා ඇත්තටම අපේ හඳුනේ උතනත් මේ පුංචි දෙයක් තියෙනවා. මොකද මේ ගොඩක් කට්ටියට දඹදිව යන්නට එහෙම නැත්නම් සමහර අයට පන්සලට එන්නට මතක් වෙන්නේ මේ වයසට ගියාමද අපේ හඳුනේ. ඒකේ මෙහෙම ප්‍රවණතාවයක් තියෙනවා. මොකද මේ ඒ අය නිදහස් වෙන්නේ නැහැනේ. දැන් පන්සලට නම් එනෝනේ පොඩි ළමයි වඩාගෙන අපි අර කිව්වට අපිත් අපේ පොඩි දරුවෝ වඩාගෙන පන්සලට එනවා. නමුත් අර හැදෙන පිරිස ඒ අය කියන දේ තමයි මේ පොඩි අයත් එක බෑ කියලා. අපි කියනවා ඉතින් එයාට කොහොම හරි දරුවන්ට පේන්න දරුවෝ මේව ඉගෙන ගන්න ඕන දැඟලුවට ගමන්නේ එක්කන් එන්න කියලා.
දඟලුවට කවන්නේ මම එකන් එන එක. ගොඩක් දෙනා කියනවා දඟලනවා බෑ කියලා. අර ඒ කියන්නේ පන්සල කියලා කිව්වම එකපාරට හිතන්නේ අර ටිකක් විනෝදව සංවරව ඉන්නට ඕනේ කියන කාරණේ අපි හඳුන්නේ. ඒකත් එක්ක තමයි. කොහොම නමුත් ඔබ වහන්සේගේ කටයුතු දිහාම සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මොකද සුවහසක් දිනගේ එක බලාපොරොත්තු බෞද්ධ ජනතාවගේ බුදුන් වැඩි රටට ගොස් උන්වහන්සේ වැඩවේසි ස්ථානවලට ගිහිල්ලා වන්දනාමාන කිරීම නේද අපි හඳුන්නේ. ඉතාමත්ම මම හිතන්නේ ප්‍රීතියට පත් වෙනවා ඇති. ඇත්තටම ඔව්. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ 35 වතාවක් දඹදිව වැඩම කළා කියන. ඒ ඔබ වහන්සේ ඊටත් ඇරිය ගෙන්න අපේ ගෞතම හාමුදුරුවෝ 200 වතාවකට වඩා වැඩම කළා. උන්වහන්සේ බොහෝ කාලයක් ඉන්දියාවේ වැඩ සිටියන්නේ. ඒ ඇත්තටම හරිම ආඩම්බරයි. එහෙම හාමුදුරුවෝ ඇසුරු කරන්න ලැබෙන්නේ. හොඳයි ඉතින් අපිට මේ අද කාල සීමාව ටික ටික අඩු වෙනවා. මොකද වැඩසටහන නිමා කරන කාලය තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට මේ සියල්ල සංවිධානය කරලා සම්බන්ධීකරණය කළා අපේ හාමුදුරුවෝ මේ ස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන්. අද කවියක් කිව්වේ නැහැ උනට ඔබතුමා. වෙහෙරහෙන සිරි රේවත මහ පිරිවෙන්නේ නියෝජ්‍ය පරිවෙනාධිපති පට්ටිවෙල සිවලි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ ස්ථානෙට වැඩම කිරීම සම්බන්ධයෙන්. ආයෙත් දවසක ඔබ වහන්සේගේ පැමිණීම වැඩම කිරීම අපි ඊටාත්ම ගෞරවයෙන් අපේක්ෂා කරනවා. ඔබ වහන්සේට යමක් කියන්නට ඇති අවසානයේ. ඇත්තටම මගේත් පළවෙනි අත්දැකීම කවි බණ කීවට මේ වැනි වැඩසටහනකට සහභාගී වෙලා නැහැ. මමත් බොහොම අගය කරනවා මෙවැනි වැඩසටහන් නිතර නිතර තියෙනවා නම් ජනතාව අතරට මේවා යන්න ඉඩකඩ සැලසෙනවා වගේම මිනිස්සු අර වැරදි පැතිවල හිතන සිතුවිලි වෙනස් වෙයි කියලා. හොඳයි අපි මේ සූදානම් අපේ හඳුනේ දැන් අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ නරඹන පිරිසටත් අපි මේ ස්ථානයේ පමණක් කොට නොවි අපි ගමට යන්නට සූදානම්. ඔබේ ප්‍රදේශයට යන්න සූදානම්. කවුරුන් හෝ මේ පිළිබඳව කතා බහ කරලා අපිට ආරාධනා කරොත් මේ සජීවීව පටිගත කරන්නට අපි ඔබේ ප්‍රදේශයට එනවා. එතකොට ඔබට මේ දේශිස බලාගෙන යම්කිසි අත්දැකීමක් ලබා දෙන්නට අපි සූදානම්. ඒ නිසා එයත් අපි සිහිපත් කරන එක හොඳයි නේද අපි හඳුනේ. ඒක තමයි ඇත්තටම හොඳයි. අපි එහෙම වැඩසටහන් කරමු මේ ඉදිරියේ. අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන ඉදිරියට පාත්වාගෙන යන්න යහපත තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා. හොඳයි. එහෙනම් අපි අද දවසට අපි වැඩසටහන නිමා කරනවා. ඔබට අපි ප්‍රාර්ථනා කරනවා එළෙමෙන නත් බොහොම ප්‍රීතිමත් ඒ වගේම තමයි ඔබ හිතන විදිහට සතුට ඊටමත් ඉහළ දරවන සුළු නත්තලක් වෙන්නට කියලා. එහෙනම් යලිත් අපි මුණ ගැහෙන්නේ නව වසරට මත්තෙන් දවසේ. ඒ නිසා අපි එදාටත් මුණ ගැහෙමු කතා බහ කරමු. අපි බොහොම අපූර්ව කවියකින් අපේ කිවිඳියගේ අද දවසේ වැඩසටහන නිමා කරනවා. එහෙනම් යලිත් ලබන සතියේ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙනවා. සාමය සමගියද නිතරම කතා කොට ජේසුදුමන්ගෙන දුන් පණිවුඩේ පිට සැරසිලි පමණ මදි වෙයි අගේ කොට ඉන්නට හැකිම වේවා සාමයේ සිට නිල් තුරු ලතා බබලයි නිති සුවඳ මාලින් පිල් විදහමින් මොනරුන් රංග දෙවති පෙලින් සිල්වත් සුවඳ ඇත නව වසරකට කාලින් නත්තල දකිමු අපි අද අඳුරය තුලින් බෙත්ලෙහෙමේදී ගවලෙනකට නිවස කර කුමරෙකු ඉපදුනා මුළු ලොව එකලු කර සතුටින් කුරුළු ගීනද ඇත මිහිරි කර සාමය උදා වූවා
මෙනි සෙනෙහේ බර. ආයිබෝන් වාසනාවන්ත දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝගෙම හිතේ අද දවස පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කියලා අපි හිතනවා. මොකද අඳුරේ ඇරවුම සටහන් වෙන මොහොත පිළිබඳව බොහෝ දිනෙක බොහොම අපේක්ෂාවෙන් එහෙම තමයි ඒ වගේම තමයි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අර අපේ කිවින්දිය කිව් ආකාරයට මේ නත්තලට ළඟයි. අපි කිව්වොත් එහෙම නත්තලට තව දින කිහිපයක් තියෙද්දී ඔබයි අපයි මේ මුණ ගැහෙන්න යන හැරේ තුලින්. ඒ නිසා අද අඳුරේ තුලින් මේ නත්තල සම්බන්ධයෙන් ටික කතා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ සියලු දේ සම්බන්ධයෙන් කතා කරන්න තබලා අද මේ ස්ථානයට පැමිණි පිරිස හඳුනා ගැනීම තමයි මුලින්ම කළ යුත්තේ. ඒ සඳහා අපි සූදානම්. මුලින්ම අපි ඊ타මාත්ම ගෞරවපූර්වකව පිළිගනු ලබනවා වෙහෙරේන ශ්‍රී රේවත මහා පරිවණයේ නියෝජ්‍ය පරිවණාධිපති ඒ වගේම තමයි තල්පාවිල සුධර්මාරාම පුරාණ විහාරාධිපති පට්ටිවෙල සීවලි අපේ හාමුදුරුවෝ අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ හාමුදුරනේ අවසරයි. ඒ වගේම තමයි වෙනදා වගේම ඇගේ හඬ ඇහෙද්දි ඔබට මතක ඇති ඇය පිළිබඳව අම්බලන්ගොඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යොතිර්වේදී පිළිබඳව කතිකාචාර්ය ප්‍රවීණ කිවිඳියක් ඔබ හොඳින් හඳුනන බෙහෙවින් ප්‍රිය කරන කණන්කේ ලතා ද සිල්වා කිවිඳිය ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ සියලු දෙනාත් එක්කයි අද දවසේ අපි කතා බහ නියැලෙන්නේ. ඒ අතරදී අපේ දුරකථන අංකය වෙනද වගේම ඔබට විරුද්ධයි 0112 516යි 687 දුරකථනය විවෘතවයි තිබෙන්නේ. නිසා සජීවීව කතා කරන්න අදහස් වමාරු කර ගන්නත් අවස්ථාවක් තියෙන බව අපි අඳුරේ තුලින් මතක් කරනවා. හරි අපි මේ අපේ හාමුදුරුවෝ එක්ක පොඩ්ඩක් මුලින්ම කතා කරන්න ඕනේ. ඔබ වහන්සේ මං හිතන්නේ මේ ස්ථානයට වැඩම කළේ ප්‍රථම අවස්ථාව අපේ අඳුරේ වැඩසටහනට. හැබැයි ඔබ වහන්සේ දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා වෙනදා අපේ වැඩසටහන වලට. එහෙම නේද අපි හඳුන්නේ? හොඳයි. අපි ඊටමත්ම ගෞරවයක් ඔබ වහන්සේ වැඩම කිරීම සම්බන්ධයෙන්. අපේ හඳුන්නේ මේ අපි බොහෝ වෙලාවට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මෙතෙන්ට වැඩම කරාම අපි යනවා පොඩ්ඩක් ඉතිහාසයට. මොකද මේ කවිකමට අපේ හාමුදුරුවෝ මෙච්චර ලැබි වෙන්නේ ආදරය කරන්නේ ඇයි කියන කාරණේත් එක්ක අපි ඔබ වහන්සේ හඳුනා ගනිමු මේ කොහොමද දැන් අපි ගිහි ජීවිතයටත් යන්නට සිද්ධ වෙනවා. ඔබ වහන්සේගේ ආරම්භක ජීවිතයට කොහොමද මුලින්ම මේ කවි පිළිබඳව සිතුවිල්ල හිතට ආවේ? කොහොමද ඉතිහාසය? නැත්තරම කුඩා අවදිය සිහිපත් වෙනවා. පාසලේ මම පැවිදි ජීවිතයට ඇතුළත් වුණේ 9 වසරට සමත් වෙලා. ඒ කාල වකවානුව තුළ පාසල තුළ හැම සමිතියකම මගේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. කවියක් ගීතයක්. ඉතින් හැමෝගෙම ඒවට ප්‍රශංසා ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ගම්මානේ ඉන්න කියන වෙලාවට හැන්දෑවට නිදහස් වෙච්ච වෙලාවට හඬ නගලා කවි කියනවා. අපේ ගෙවල් දෙකක් තියෙනවා. අපේ ඥාති ගෙවල් දෙකක්. අපේ ගෙදර මල්ලි මමයි බාල අක්කයි අපි තුන් දෙනා හිටියේ. එහා ගෙදර ඒ නංගි අක්කයි දෙන්නත් ඉන්නවා. මෙහෙන් අපි කවි කියනකොට එයා එහෙන් කියනවා. පිළිතුරු කවි. ඔව්. පිළිතුරු කියලා කියන්නේ හදලා නෙමෙයි. පොත්වල තියෙන කවි. මොනවා හරි කවි. කවි කියනවා. ඈතට ඇහෙන්න. ඔව්. ඉතින් සමහර දහට පාසලට ගියාම විදුහල්පතිතුමාත් ප්‍රශංසා කරනවා. මගේ නම නිමල් හේමන්ත. ඉතින් මේ නිමල් හේමන්ත බොහොම හඬින් කවි කියනවා ඇහෙනවා කියලා ප්‍රශංසා කරනවා. මම හිතනවා ඒවම වෙන්න ඇති ඉදිරියට එන්න ඇත්තේ කියලා. අපේ හඳුනේ මේ පට්ටිවෙල කියන කවි වෙන්න ඔබ වහන්සේ මුල්ම කාලේ. ඒ කියන්නේ මේ දැන් ඔය විදිහට තර ගෙදරින් පොඩි මේ පන්නරයක් තිබුණද නැත්නම් කවුරු හරි ගෙදර කවියට ලැබි කෙනෙක් හිටියද අම්මා හෝ තාත්තා? මෙහෙමයි අපේ මට හිතනවා සසරින් ආපයක් වෙන්න ඇති. පවුල හැමෝටම පුළුවන් කවි ගීත ගායනා කරන්න. හඬ තියෙනවා. හඬ තියෙනවා. ඔව්. ඉතින් නමුත් මන් තරම් ඉදිරියට කවුරුවක් ඇවිල්ලා නැහැ. සමහරට පැවිදි වීම හේතුව වෙන්නට ඇති ඉදිරියට කවියෙන් එන්න. ඔබ වහන්සේ හිතනවාද දැන් මේ කවිකමට යම්කිසි පන්නරයක් ලබා ගන්නට මේ මහානකම හේතු උනායි කියන කාරණේ? එහෙමමත් නැහැ. මොකද කවිසිතුවිලි පහළ වෙන්න පුළුවන් පරිසරයක් එකක් අපිට තාඩන පීඩන දැරුවෙත් නැහැ ඒවට. දැන් බොහෝ දෙනා ඔය
චිත්‍රකතා පත්තර නරඹන ඒවට විරුද්ධයිනේ. ඔව්. ඉතින් මගේ ජීවිතයේ කුඩා කාලය තුළ බොහෝ ඒවා මම කියවලා තියෙනවා. ඒවට තහංචි වැටුනේ නැහැ. දසුන සිත්තර සස්සිරි ඔය කියන සියලු පත්තර කියවලා තියෙනවා. ඉතින් ඒවයේ තියෙන සුන්දරත්වයත් මේකට හේතුණයි කියලා මට හිතෙනවා. සමහර දේවල් විවේචනය කරනවා, සමහර දේවල් හොඳයි කියලා කියනවා. හැබැයි සමහර විවේචනය කරන දේවල් ඇතුළෙත් අපිට ගන්නට යමක් තියෙන කාරණේ තමයි ඔබ වහන්සේ මතු කරන්නේ. ඔව්. හොඳ දේවල් අපි ගන්න යුතුයි නේද? ඇත්තටම. දැන් නවීන තාක්ෂණය පිළිබඳවත් කතා බහ කරද්දී දැන් අපි දැන් Facebook වගේ සමාජ ජාල පිළිබඳව කතා කරද්දී කොතරම් විවේචන තියනවද? හැබැයි කොච්චර හොඳ දේවල් තියෙනවද? ඒ තුලින් උකහාගත හැකි කොතරම් හොඳ දේවල් තිබෙනවා. මේ තමයි අපි සිදු කරගත්ත කවිය තුලින් මම හිතන්නේ මේක ඉතාමත් හොඳින් කරන්න පුළුවන් නේද? ඇත්තටම. පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරොත් එහෙම කොහොමද මේ කවියෙන් මේ හොඳ නරක අපි තෝරා බේරගන්නේ? කවියෙන් ඉස්සර වෙලාම කවිය හොඳ අතට උහුරු කරගන්න ඕන. මොකද අපි දැන් කවි කියලා කිව්වම අපිට නරක වචන වලනුත් කවි කියන්න පුළුවන්. උපහාසාත්මකව අනිත් කෙනෙකුට රිදෙන්න කවි කියන්නත් පුළුවන්. නමුත් වැඩියෙන්ම මගේ අදහස මගේ ඒකායන බලාපොරොත්තුවත් හිනස්සවන්න නෙවෙයි සනසවන්න කවි කියන එක. හිනස්සවන්න කවි කියනවා කියන එක විවිධ හිනා එන්න පුළුවන් එතකොට. සනසවන්න කියන්නේ දැන් සිත් රිදුම් ඇති හෝ රිදුම් නැති හෝ ඕනෑම කෙනෙක්ට තියෙන වේදනා නැත්නම් අවිවේකී බව දුරු කරන්න හිත සැනසෙන කවියක් කියන්න පුළුවන් නම් බුදු අපේ හාමුදුරුවෝ සාක්ෂිදාරාවි බුද්ධ ආගමේ හැටියට ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉතාම උතුම් කාරණාවක්. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ ඔය නව නලු රසයෙන් නරක දේ කළොත් පව් සිද්ධ වෙනවා. හොඳ දේ කළොත් තමයි ඒක මේ හොඳක් හැටියට පිනක් හැටියට වෙන්නේ. මහා රහතුන් වහන්සේලා පරිසරය ගැන වර්ණනා කළ කවි කියලා මහා රහතුන් වහන්සේලා. එහෙනම් මහා සංඝරත්නයේට කවිය තහනක් නැහැ. හැබැයි හොඳ දේ කෙරෙන්නට ඕන. ඉතින් එහෙමනම් අපිට මේ Facebook කියන මාධ්‍ය තුල හොඳ දේම කරන්න පුළුවන්. සමහර අය වැරදි වචන පාවිච්චි කරමින් යම්කිසි දේ ගොඩනගන්න ඒගොල්ලන්ගේ තියෙන එක්ක නොදැනුවත්කම. එහෙම නැත්නම් අනිත් රිද්දන්න තියෙන ඕනකම. ඒ මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමතිස්සෙම අපිට පුළුවන් හරි ලස්සනට ලබැඳියාවකින් මේ Facebook මාධ්‍ය හරහා සෑහෙන යහපත් දේ රටට කරන්න. ඉතින් අපි ඔය කරලත් තියෙනවා. දැන් මම සෙත් කවිය දානවා හැම විභාගයකටම. සෙත් කවි දානවා ළමයින්ට. සහ විවිධ අවස්ථාවල ඒ දේ කරනවා. ඉතින් එහෙම කරනකොට ඒවට හරි ප්‍රශංසා. දැන් බොහෝ ඒ වගේ මාධ්‍ය තුලින් පැසසුම් සහ ගැරහුම් දෙකම එනවනේ. දැන් මට එහෙම ගැරහුම් නැහැ. මගේ ඔබතුමාටත් ඇවිල්ලා බලන්න පුළුවන් මගේ page පිටුව. ඒ තුල තියෙන්නේ සතුටක් හැමෝගෙම. මොකද මම හොඳ දේ කරන්නේ. ඒ නිසා. ඉතින් අපේ ආමුදුරුවරු ගැන ඉතින් ආයෙ කියන්න ඕනේ නැහැ. මොකද මම මහා සංඝරත්නය ආශ්‍රය කරන්නේ අද ඊයේ නෙමෙයි. මගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වෙනම මේ අපේ කවි හාමුදුරුවරු අපේ බොහොම හිතවත් කවි මණ්ඩලයට අයිති. ඉතින් අපේ හාමුදුරුවරු හොඳ සුභාෂිත කවිය ගොඩනගන්නේ යම්සේද ලෝකෙම සනසන්න අපිට පුළුවන් වෙනවා. හොඳයි. අපේ හාමුදුරුවෝ ඉන්න හින්දා මට හිතුණා මේ අපේ හංසගේ මේ කවි බණයකින් පොඩ්ඩක් කවිත්වය පොඩ්ඩක් අවදි කරලා කවියක් දෙකක් හාමුදුරුවෝ හොඳයි. කවි වණකින් ඒක හොඳයිනේ ආශිර්වාදයකුත් වෙනවනේ අපේ හාමුදුරනේ. අපි පටන් ගමු. සිටිවිලි ආවදි කොට සැනසුම ලබන්න අරමුණ සොයාගෙන නිවනට ඇදෙන්න තිලොවග බුදු පියා දෙසු බණ ආසන්න පුළුවන් කවි රසෙන් සැනසුම ගෙනෙන්න පෙරදා කෙලෙස්
මාල දුරු කරවන සිතිනි හැරදා සියලු සම්පත් මහවන වැදුනි පාරදා මාරු ලෝතුරු බුදු බව ලැබුණි හැමදා හැකිය සැනසෙන්නට බුදු බණිනි හැමදා අපිට සැනසීම ගේන බුදුබණ අපිට කවදාවත් අමතක කරන්න බෑ. අපි හඳුන්නේ මේ බෞද්ධ ආගමත් එක්ක මෙහෙම කටයුතු කරද්දී අපි දන්නවා මේ බෞද්ධ ආගම කියන්නේ යම්කිසි දර්ශනයක්. මේ දර්ශනය අද ලෝකේ විද්‍යාවත් එක්ක සංසන්දනය කරද්දී මේ සත්‍යයි කියලා හඳුනාගෙන තිබෙනවා නවීන තාක්ෂණයත් එක්ක. ඒ තරමට අපිට තර්ක විතර්ක කරන්න පුළුවන් තැනකයි අපි ඉන්නේ. අපි හඳුන්නේ මේ ඔබ වහන්සේලාට ඒ වගේම තමයි අපි කිව්වොත් එහෙම උපාසක උපාසිකාවන්ට මේ දැන් ගීතයත් එක්ක මේ වගේ විනෝදාත්මක දේවල්ත් එක්ක යම් යම් තහංචි තියෙනවද? තහංචි කියලා කියන්නේ අර මුල් බුදු සමයත් එක්ක එකතු වෙච්ච බොහෝ දෙනාට අනිත්‍ය පැත්ත වැඩිපුර හිතන්න කටයුතු කරලා තියෙනවා. ලෞකික දේවල් සෙවීමෙන් තවත් දුක ඇති වෙනවා කියන හේතුවෙන්. නමුත් ලෞකිකත්වය අත්හැරලා නිවන් දකින්න කියන ස්වභාවය අපට දකින්න පුළුවන් කමක් නැහැ. ලෞකික සම්පත් වලට ගිජු වීම නෙමෙයි ලෞකිකත්වය නිවැරදි වෙලා ඕන ලෝකෝත්තර ස්වභාවයටපත් වෙන්න. ඒ වගේම අපේ සාහිත්‍ය ඉතිහාසය බැලුවාම කවිය කියන මාධ්‍යයට ලොකු තැනක් තියෙනවා. දැන් සියබස්ලකර ලියන දඩිංගේ කාව්‍ය දර්ශය පාදක කරගෙන සියබස්ලකර ලියලා තියෙන්නේ. එහි සඳහන් වෙනවා පෙදෙන් බුදු සිරිත, බසින්වත් සිරිත, පදේතු බසින් නළුව අනතුරු ලකුණු දක්වාම කියලා. ඉතින් එතන සඳහන් කරලා තියෙන පද්‍යයෙන් කියන බුදු සිරිතම කියන්නේ කියලා. ඒක අපිට පැහැදිලිව පේනවා. දැන් අනුරාධපුර පොළොන්නරු යුග පහු කරලා කෝට්ටි යුගය වගේ වෙනකොට බොහෝම කවියන් බුදු සිරිත තමයි වර්ණනා කරලා තියෙන්නේ. කෝට්ටි යුගයේදී සංදේශ සාහිත්‍යයට ගියාට ගොඩක් දුරට ගිහින් තියෙන බුදු සිරිත කවියට නගලා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට කවිය නිසා තමන් යම්කිසි වරදකට බැඳෙන්න හිටියනම් ඒවා පවා ඉවත් කරගත්ත අවස්ථා දැස්සන් කියන ලද කවිය අහලා ස්වාමීන් වහන්සේලා ධානයටපත් උනායි කියන එහෙම රසවාහිනී සඳහන් වෙන ප්‍රවෘත්ති තියෙනවා. අපේ හඳුරුවන්ගේ කාරණේ ඉතාමත් ප්‍රකට වෙන්නේ කිසිම ආකාරයකින් අපි නරකක් නොකරන්නේ නම් මේක කිසිම බාධාවක් නැහැ කියන කාරණේ. ඔව් ඇත්තටම එහෙමයි. දැන් අපි හිතමු ගන්ධට වේදැඟ සුවඳ කරන්නේ කියලා පද්‍යයක් තියෙනවානේ. දැන් එතෙන්දී අරමුණ තියෙන්නේ කෙනෙකුට පීඩාවක් නොවෙන්න නම් ඒ අරමුණ තමයි මෙතන ප්‍රධානත්වය. අපි කවුරු හරි ඇද වැඳ ගන්න සුවඳ කරනවා නම් ඒක ඔන්න වැරදි. කෙනෙකුට පීඩාවක් නෑ ළඟින් ඉන්නකොට අප්‍රසන්නතාවයක් නොවෙන්න ඒ වගේ තමයි කවිය වුණත් තමන්ට ඒක වෙනත් බාහිර දෙයකට වැරදි දෙයකට යොමු වෙන්නේ නැතුව යොදා ගන්න පුළුවන් නම් ඒක වරදක් නැහැ. හොඳයි අපි තාමත් අවස්ථාව තියෙනවා අපිට කතා කරන්න 0112 අපි හිතනවා මේ පොඩි කවියක් කියමු මේ අපිට එන්න කියලාත් මේ පැත්තට අපේ හිතවතුන්ට ඊට පස්සේ අපි අපේ මාතෘකාව ඔස්සේ කතා බහ කරමු. ඇත දැන් ආසිරිමත් නාත්තල උදා වෙලා හැම ආගමකටම ගාරු කොට සිනාසලා ගාරු හිමිවරුන් මුත් මේ දෙය අගේ කළා එනු මැන එහෙම නම් දුර
කතනයේ බලා කාටත් පිළිතුරක් දීව හැක කවියෙන්ම ඒකට සමිඳු හාමට ගති ඇත ජන්ම නෑ කිසි විටත් අපි ගොස් නම් ඉම පැන්ම අමතනු මැනවි ඔබ අප වෙත මේ දැන්ම. එහෙම කියනකොට දැන්ම වික්‍රමගේ ඇවිල්ලා ඉන්නවා දැන්ම. ආයිබෝන් වික්‍රමගේ මහත්මයා. ඔබතුමා ගෙදරද නැත්නම් පාරේද? නිකන් පොඩි සද්දේ ටිකක් වෙනසක්. ගෙදර ඉන්නේ? ඔව්. හොඳයි. සුබ රාත්‍රියක් වේවා. සුබ රාත්‍රියක්. මම ගෙදර ඉන්නේ. හොඳයි. කතා කරමු අපි. අපි දුරකථනයට පමණක් කතා කරමු. ඔව් මාත්‍යා මේ ඇත්තෙන්ම ඔබලාගේ වැඩ කරන ඉතාමත් සාරෝචිතයි. ඒ වගේම කවියන්ට ලොකු හයි වික්‍රමගේ මහත්මයා. ඒ වගේමයි මේ මම මේ දැනයක් ඉදිරිපත් කරනවා අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙනොත් ඒ වගේම ලතා ගුණදීපගෙනොත් මම බලාපොරොත්තු වෙනවා පිළිතුරක්. හොඳයි. හොඳට වඩා අනාථකට ඇති මේ වන විඳිකේය මොඩටම දැනී මොඩලට යාටව ගුණදම් මත්තු නොවී ඇයි අද දස්සයට දැන නැත්තේ සාදේ. හරි. පිළිතුරු අපි හාමුදුරුවොත් පිළිතුරු කවියක් දෙන්නට පුළුවන්ද? කවියක් වගේම පිළිතුරක් හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙනවා. දෙන්නගෙම අපි බලාපොරොත්තු වෙනවා. අපි දෙන්න. වහන්සේ කතා කරන්න පොඩ්ඩක් කියන. ඔව්. ඇත්තටම බොහෝ දෙනා කියන දෙයක් තමයි වත්මන මුදලට ගිජු වෙච්ච සමාජයක්. ඒ වගේම ඒ අයට තමයි හරියන්නේ කියලා. එහෙම හැඟීමක් තියෙනවා. නමුත් බුදුදහමෙන් බැලුවත් වෙනත් විදියකින් බැලුවත් අර පව කියන කාර්ය සිද්ධ කරන කෙනා හිතන්නේ ඒක Tamanට යහපතක් කියලා. පවක් කියලා දැනෙන්නේ නැහැ. එයා ඒක සතුටින් කරනවා. අර පෙනෙන කෙනාට හිතෙනවා මෙයා මේ පව කළාට කිසි වරදක් නැතුව වගේ එයාට හරි ගිහිල්ලා කියලා. නමුත් ඒක වැඩි කල නැහැ. ඒක වැඩි කල තියෙන්නේ නැහැ. අර කරන කලට පව මේ මිනිස්සේ කියලා කියනවා. ඉතින් අර කකුලුවා දිය රත් වෙනකන් ඉන්නවා වගේ මේක අකුසලේ විපාක දෙන්න කාලයක් එන්න ඕන. සමහර වෙලාවෙදී එයාට තව අකුසල් රැස් කරන්නට ඉඩකඩ සලස්වලා තියෙනවා. ඒක තමයි අපි මේ සංසාරේ දිගට ගෙනියන්න හේතුව. ඒක අර බුදුදහමෙන් පැහැදිලි වෙන්නේ ඒකයි. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නවා අරයට තමයි හරියන්නේ කියලා. නමුත් එතන හරියාමක් නැහැ. නේද අපේ ආඳුරනේ බුදුදහමේ තියෙනවා සාමාන්‍ය මේම සංකල්පයක් මේ හොඳ දේ කරන අයට බාධා පැමිණවනවයි වැරදි කරන අයට මායя උදව් කරනවයි කියලා. ඒකට හේතුව එයයි වැරදි මගටම අරගෙන නරකාදීටම ගන්න. නමුත් බාධා ඇතුව බාධා මැදින් හොඳ දේ කරගෙන යන කෙනා ජය ගන්නවාමයි. මගේ ජීවිතය තුලිනුත් ඔබ වහන්සේලාගේ ජීවිත දැකලත් මම මේක සත්‍යසේ පිළිගත්තා. ඇයි තැනක් නැත්තේ දක්ෂයාට මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ කවියකිනුත් අපි ඒකට මේ කවියක් ඔබ වහන්සේත් කියන්නේ එහෙමනම්. ඔව්. කලහොත් කෙනෙක් පව්කම් පත්සෙන් ඒවි ටිකකට තුටු නාත් විටකදී වැළපේවි
සතුටින් කළත් පාව දුකටම ගෙන යාවි පින් කළ අයට හැමදාමත් සැප වේවි. බොහෝ වෙලාවට දැන් මෙතන මේ පින පව කියන කාරණය කෙනෙකුට හිතෙන්න පුළුවන් නිවන සඳහා විතරක් සිද්ධ කරන දෙයක් කියලා. නමුත් අර අකුසලය කරන කෙනා සතුටින් කළාට හැම වෙලාවෙම ඉන්නේ බයි. ඒක අනිත්යට පේන්නේ. යටිහිත බයෙන් කියනවා. ඒක තමයි. අපි මේ අමතුමක් තියෙනවා පුංචි බාධා කිරීමක්. හවිත කවුද මේ කතා කරන්නේ? අයිබෝන්. ඔව් කවුද මේ? අබේසර මහත්මයා කියන්න. නූතන ලෝකයට දැන්නම් බෝදුරය දුරලන් නැටතිතා මෙහි ඇති පරතරය උත්සාහයට බල මුව මගේ හරතරය දුටුවේ අඳහැරය පළවෙනි වතාවට නොහැකි ඌනිසයි ඩයලොග් දැරීමට නොවද වාම මින් මතු සෙන සුරාදට අතහිත දෙනවා කවි ලොව මල් වැරීමට එක කවියකින් කිව හැක ලොකු පොතක කතා කවියෙහි බලය මෙසේ දැයි කිව නොහැක සිතා ගොතනින් කවිය ඔව දන් දෙන රටට ඉතරකට ඉතා මාගේ සුපි පිදුම ගුරු කිරිදියට ලතා. හොඳයි. බොහොම ස්තුතියි. අර ඔබතුමා කියපු කාරණේ අවිත් යලිත් මතක් කරන දිගටම අපිව නරඹන්න. ඒ වගේම තමයි ඩයලොග් ටීවී හා පියු ටීවී හරහා අපිව නරඹන්නට පුළුවන්. ඉතින් සෙනසුරාදා දවසේ මේ වෙලාව කියන්නේ අඳුරේ ඔබේ නිවසට අපි රැගෙන එන මොහොත. හරි. එහෙනම් අපි පිළිතුරු කවියකුත් දෙමු. 107න් ඩයලොග් ටීවී ඔස්සේ ඔබේ ගෙදරටම අඳුරෙහි මල් වැස්සේ අද සිට බලන්නකෝ එන කරදර ආස්සේ මම කවි කියමි එතකොට මෙහි පද විස්සේ ඔබ දකිනා ලොවට දුර නම් අඳුරය කොළඹට ගෙනාවෙමු නැති කර පරතරය කොළඹින් ගියොත් ඒ ගමනත් හරබරය කියමින් පත්තු වෙයි ගමටත් වැඩිමුරය